භවය ගැන විස්තර කරද්දී හොඳම ඒ ගැන විස්තරාත්මකව පෙන්වලා දුන්න දේශන අතරේ තියෙනවා අංගුත්තර නිකායේ බොහොම වටින දේශනාවක් භව පඤ්ඤ සූත්‍රය. මේක ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සිද්ධ වෙච්ච සාකච්ඡාවක්. භව පඤ්ඤ සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි මේ භවය කියලා කියන මොකද්ද භවය කියන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියන ආනන්ද භවය කියන්නේ කාම භව, රූප භව, අරූප භව කියලා භව තුනක් තියෙනවා. උන්වහන්සේ ඒක උපමා සහිතව විස්තර කරනවා මේක ක්‍රියාකාරීත්වයක්. මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා. දැන් භවය කියන වචනේටත් අකුරු කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එතකොට භවය කියන වචනයටත් අකුරු 3යි භව තියෙනවා 3ක්. භව 3 තමයි කාම භව, රූප භව, අරූප භව. භවයේ ක්‍රියාකාරීත්වය උපමා කරනකොටත් උපමා 3ක් ගන්නවා. ඔක්කොම 3 කතන්දර මේ දේශනාව තියෙන්නේ තිගනිපාතෙමයි අංගුත්තර නිකායේ ඒ 3 ගානේ කරුණු පෙන්නපු සූත්‍ර තියෙන කොටස. උපමාවෙත් ගන්න කරුණු 3ක්මයි. මොනවද ඒ කරුණු 3? කුඹුරයි, බීජයි, ජලයයි. මේ තුන ඔයගොල්ලෝ දන්නවා. මේ 3 දෙනා බොහෝම හරි එකමුතු වැඩක් කරගෙන යනවා. බීජයක් යම්කිසි කුඹුරකට වැටුනොත් ඒ කුඹුර ජලයත් එක්ක හොඳට තෙත් වෙලා සාරවත් වෙලා තියෙනවා නම් අර බීජයත් සාරවත් නම් ඒ ජලය නිසා තෙත් වෙච්ච පොළවෙන් උරා ගන්න පෘථිවි සාරය අර බීජ වැඩෙන්න උදව් වෙනවද නැද්ද? එතකොට දැන් මේ බීජයක් පොළවේ තෙත් වෙලා ඒ තෙත් වෙච්ච පොළවෙන් තියෙන සාරය උරාගෙන හොඳට වැඩෙනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද සනසලි කියනවා ආනන්ද මේ තියෙන ක්‍රියාකාරීත්වය හා සමානයි භව ක්‍රියාකාරීත්වය. දැන් මම මේ ආයතන ගැන ධර්ම දේශනාවක් ඊයේ කරලා ඉංග්‍රීසි පැත්තේ ආයතන පිළිබඳ දේශනාවක් කරේ. මම ආයතන කියන්නේ ඔයගලන්ට හිතේ මොන හරි කම්පැනි ගැන කියලා. ආයතන කියේ සලායතන. ඇහැ කන නහය දිවකය මනස කියන ආයතන 6 ගැන දේශනාවක් කළා. වාහනයට නගින්න හදන වෙලාවේ එක්තරා තාත්තා කෙනෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ මට මේ දේශනාවත් එක්ක මම ඒ වෙලාවේ භවයක් ගැන කතා කරේ නෑ. නමුත් මේ තාත්තා මගෙන් ඇවිල්ලා ඇහුවා ප්‍රශ්නය මේ අද වෙනකම් මං හිතන් හිටියේ මේ භවය කියන්නේ මැරෙන වෙලාවේ වෙන දෙයක් කියලා. භවයක් හැදෙන්නේ මැරෙන වෙලාවේ කියලා. මේ තාත්තා මං ඇහුවා මේ මොකක් හරි දකින අහන හැම මොහොතකම මේ භවය හැදෙනව නේද කියලා. එතකොට මම මේ තාත්තට කිව්වා එහෙම කිව්වොත් එහෙම රහතන් වහන්සේලාත් දකිනවා යමක් නේද? රහතන් වහන්සේලාත් යමක් අහනවා. නේ රහතන් වහන්සේලා රහත් වුණා කියලා බීරි වෙලා නැහනේ. රහතන් වහන්සේලා රහත් වුණා කියලා අන්ධ වෙලා නැහනේ. රහතන් වහන්සේලාටත් පේනවා. රහතන් වහන්සේලාත් දකිනවා. එතකොට පේන ඇහෙන හැමතැනම භවය හැදෙනවා කියලා තාත්තා කියන විදිහට එහෙම ගත්තොත් එහෙම එනනම් රහතන් වහන්සේලාටත් භවය හැදෙන්න ඕන. මොකද උන්වහන්සේලාටත් පේනවා, උන්වහන්සේලාටත් ඇහෙනවා, උන්වහන්සේලාටත් දැනෙනවා. පේන ඇහෙන දැනෙන හැමතැනම භවය සකස් වෙනවා කියනවා ඒක වැරදි. හැබැයි පේන ඇහෙන දැනෙන හැමතැනම භවය සකස් වෙන්නේ නැහැ කියනවා නම් ඒකත් වැරදි. ඇයි ඒ? මැරෙනකොට විතරක් මේ භවයක් හැදෙනවා කියලා කතාවක් නෑ පින්වත්නි. භවය කියන වචනේ හරියටම තේරුම් ගන්න කැමතිද ඔය ඇත්තෝ? මේ වචන තුනේ තේරුම හොඳටම තේරුම් අරගෙන උතනින් නැගිටින්න කැමතිද? අද ගෙදර ගියාට පස්සේ මෙතන මැදිරියට ආපු අය. එහෙම නැත්නම් මේ වෙලාවේ දිදුල රූප වහිනිය හරහා අපිව ශ්‍රවණය කරන ඔබ භවය කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුම් අරගෙන ওই දේශනාව ඉවර වෙලා නැගිටින තැනට ඔබ අදිස්ථාන කරගන්න. අපි ඒක ඔබට මේක සරලව තේරුම් කරලා දෙන්න කොහොමද මේ භවයක් සකස් වෙන්නේ කියන එක. පින්වත්නි කුඹුරේ ක්‍රියාකාරීත්වය ඔයගලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඒක තේරෙනවා. කුඹුර කියන්නේ මොකද්ද කියලා දන්නවා. ජලය කියන්නේ මොකද්ද කියලා දන්නවා. බීජ කියන්නේ මොකද්ද කියලා දන්නවා.
දැන් ඔය කුඹුරයි ජලයයි බීජයි කියන එකෙන් විශාලත්වයෙන් වැඩි මොනවද? සාමාන්‍යයෙන් කුඹුරක විශාලත්වය සහ ජලයේ විශාලත්වය කියන එක සාපේක්ෂයි. හැබැයි අපි කුඹුරක ස්වභාවය ගත්තොත් බීජයට වඩා විශාලත්වයෙන් වැඩිද නැද්ද කුඹුර? බීජයට වඩා කුඹුර විශාලත්වයෙන් වැඩි. එතකොට කුඹුරකට ලැබෙන ජලය කියනකොට මේ නිකන් වැහි බිඳුවක් වගේ දෙයක් නෙමෙයි. කුඹුරකට ජලයක් එකතු වෙනවා කියද්දී එතනත් ඒ තියෙන ජලය ගත්තම බීජයට වඩා විශාලත්වයෙන් ඒ ජලයේ ප්‍රමාණය වැඩිද නැද්ද? වැඩි. ඒතර දැන් මේ උපමා තුනේ කුඹුරත් විශාලත්වයෙන් වැඩි, ජලයත් විශාලත්වයෙන් වැඩි, විශාලත්වයෙන් අඩු පුංචිම දේ මොකද්ද මෙතන තියෙන? බීජේ. එතන මේ පුංචිම දේ වුණාට මෙයා තමයි මෙතන ඉන්න ප්‍රධාන සාධකේ. ඇයි එයානේ දැන් මෙතන වැඩෙන කතානායකයා. එයාට උදව් කරන දෙන්නෙක් විතරයි අනිත් දෙන්නම. බීජයට උදව්වකට විතරයි කුඹුර ඉන්නේ. නැත්නම් කුඹුරෙන් ඇති වැඩක් නැහැ. එතකොට ඒ බීජ වැඩෙන එකට උදව්වටම තමයි ජලය ඉන්නේ. නැත්නම් ජලය මෙතන ඇති වැඩක් කරන්නේ නැහැ. ජලයට වැඩෙන්න බෑ, කුඹුරට වැඩෙන්න බෑ. කුඹුර අක්කරේ නම් අක්කරෙම තමයි. කුඹුර ගොවියට පුළුවන් ද මොන හරි වගාවක් කරලා කුඹුරේ ප්‍රමාණය වැඩි කරගෙන යන්න බෑ. එතකොට පින්වත්නි මේ ජලයයි කුඹුරයි කියන දෙන්න පැත්තකින් උදව්කාරයෝ දෙන්නෙක් විදිහට එනකොට මෙතන ඉන්න ලොක්කා මේ හිච්චියා චූටි එක්කෙනා. කවුද? මේ පුංචි බීජේ. අපි බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද සයන්හන්සට කියපු මේ උපමාව ඇතුලේ සාකච්ඡා කරමු බීජයකට ඔය කුඹුරයි ජලයයි දෙක උදව් වෙලා වැඩෙන විදියට පින්වත්නි භවය කොහොමද සකස් වෙන්නේ කියන එක ගැන. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මේ වගේ උපමාවක් බොහොම ගැඹුරු කරුණ වලට ගන්නකොට ඒ ගැඹුරු කාරණාව කොච්චර ගැඹුරු වුණත් ප්‍රඥාවන්ත කෙනෙකුට බුද්ධිමත් කෙනෙකුට පුළුවන් කියනවා උපමාවෙන් වුණත් මේක තේරුම් ගන්න. මම දැන් ඔබට මේ වෙලාවේ විස්තර කරනවා බීජ උපමා කළේ මොකටද? කුඹුර උපමා කළේ මොකටද? ජලය උපමා කරේ මොකටද කියලා. කුඹුර කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ කර්මය. මොකද කුඹුර උපමා කළේ මොකටද? කර්මයට. ජලය උපමා කළා කුඹුර උපමා කළා මොකටද? කර්මයට. එතකොට ජලය උපමා කරේ තණ්හාවට. දැන් ඔන්න උදව්කාරයෝ දෙන්න. කර්මයයි තණ්හාවයි. මේ දෙන්න උදව්කාරයෝ දෙන්න වෙනකොට මේ දැන් වැඩෙන ප්‍රධානය මෙතන ඉන්න සාධකේ මෙතන කතානායකයා බීජේ උපමා කළා විඥාණයට. එතකොට දැන් වැඩෙන්නේ විඥානේ. ඒ වැඩෙන විඥාණයට උදව් වෙනවා අර පැත්තෙන් තණ්හාව කියන ජලයයි කර්මය කියන කුඹුරයි. මේක සිද්ධ වෙන විදිය පින්වත්නි අපි ටිකක් යම්කිසි මොකක් හරි කතාවක් ඔස්සේ තේරුම් ගන්න උත්සාහ කරමු. මොකද මේ සමහර දේවල් කතාවකින් හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් ඔන්න එක්තරා කෙනෙක් බෝධින් වහන්සේ නමකගේ වැලි මළුවේ ඇවිදගෙන යනවා හිතාමතාම පාවහන් දාගෙන. දැන් බෝමළුවකට එනකොට ඔයගොල්ලෝ දන්නවා පාවහන් ගලවලා එන්නේ ගෞරවයෙන්. එතකොට කවුරු හරි කෙනෙකුට අමතක වෙලා යන එක වගේ නෙමෙයි. හිතාමතා ඕනකමින් අගෞරවයෙන් බෝමළුවක සිරප්පු දෙකක් දාගෙන ගියොත් අපි හිතනවා ඒක මහ ලොකු දෙයක් නෙමෙයි පොඩි දෙයක් කියලා. ඔබ දන්නවද පින්වත්නි මේ විදියට දාගෙන ආපු කෙනෙක් පාවහන් දාගෙන ඇවිදපු කෙනෙක් බුද්ධ කාලේ බොහොම ප්‍රසිද්ධ චරිතයක් විදිහට ජීවිතේ කිසිම වැරැද්දක් නොකර දඬුවම් විඳිනවා. මේ කවුරුවත් නෙමෙයි බිම්බිසාර රජතුමා. ඔබ අහලා තියෙනවා බිම්බිසාර රජතුමාව හිරේ දුක් විඳින තැනට කණ්ඩ නැතුව කකුල් පළලා මහ විශාල දුක් ටිකක් විඳින තැනට එතුමාගේ ජීවිතයේ අවසාන කාලේ මැරෙන වෙලාවේ මැරෙන්නේ මහා පුදුම කියන්නේ. සාමාන්‍යයෙන් වැරැද්දක් කරපු මිනිසෙකුට දෙන දඬුවමට එහා දඬුවම් ටිකක් විඳලා. හැබැයි මේ රජෙක් මොකද එතුමා කරපු වැරද්ද? එතුමා මේ විදිහට හිරේ දුක් විඳින්න කරපු කිසි වැරද්දක් නැහැ.
අපිට හිතෙනවා මේක අසාධාරණයි. දැන් අපි ඒ කාලේ හිටියනම් පින්වත්නි අපි කල්පනා කරයි එතුමා හරි පුණ්‍යවන්තව හිටපු කෙනෙක්. එතුමා ගිජ්ජකූටේට යන පාර හැදුවා. එතුමා වේළුවනාරාමේ පූජා කළා. මෙතුමා කරපු පින්කම් අප්‍රමාණයි. අනිත් එක බුදුරජාණන් වහන්සේ ළඟ ධර්ම අවබෝධ කරපු හොඳ පුණ්‍යවන්ත කෙනෙක්. මේ වගේ පුණ්‍යවන්ත උපාසක කෙනෙකුට මෙහෙම දුකක් දෙන්න මොන අමනුෂ්‍යයක්ද කියලා අපි අජාසත්තට බනිනවා. එතකොට අජාසත්ත එක පැත්තකින් අර අසත්පුරුෂ ආශ්‍රිත එක්ක කරගත්ත කර්මයක් තියෙනවා. ඒ කර්මය ආනන්තරී පාප කර්මයක් තාත්තා මරපු එකට. අජාසත්ත අලුත් කර්මයක් රැස් කරනකොට මෙතන බිම්බිසාර රජතුමා නිස්කාරණයේ විදිහට අපි හිතුවට මේ අසාධාරණයක් විදිහට කියලා එතුමා ඒ විපාක වින්දේ අතීතේ මොන කර්මයේද? අර බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදපු කර්ම විපාකේ. එතකොට ඔන්න බලන්න එක්කෙනෙක් අලුත් කර්මයක් රැස් කරනවා, තව එක්කෙනෙක් පුරාණ කර්මයක් ගෙවනවා. දැන් කම්ම සූත්‍රය කියලා තියෙනවා පින්වත්නි සංයුත නිකාය 4 බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ කියනවා පුරාණ කර්ම කියලා දෙයක් තියෙනවා, නව කර්ම කියලා දෙයක් තියෙනවා. කර්ම 4ක් ඔක්කොම පෙන්නනවා. කරුණු 4ක්. පුරාණ කර්ම, නව කර්ම, කර්ම නිරෝධයයි, කම්ම නිරෝධ ගාමිනී පටිපදාවයි කියලා 4ක්. මම ඕකෙන් මේ කරුණු 2ක් විතරක් ගන්නවා. පුරාණ කම්ම, නව කම්ම. කර්ම වර්ග 2ක්. පුරාණ කම්ම කියන්නේ මොකද්ද? බැලු බැලමටම ඇහෙනකොටම ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් පුරාණ කියන වචනේත් එක්කම පරණ කර්ම. නව කර්ම කියන්නේ මොකද්ද? අලුතෙන් රැස්වෙන කර්ම. ඒ කියන්නේ පුරාණ කර්ම කිව්වේ ගෙවිගෙන යන කර්ම. විපාක විඳින හේතු වෙච්ච කර්මය. පුරාණ කර්මය. නව කර්ම කියන්නේ තාම විපාක විඳලා නැතුව රැස්වෙන කර්ම. බුදුරජාණන් වහන්සේ මේ මොනවද කියලා විස්තර කරනවා. පුරාණ කර්ම කිව්වේ ඇහැ කන නහය දිවකය මනස. මේ තමයි පුරාණ කර්ම. දැන් ඔතෙන්දී ඕගලන්ට එකපාරට හිතේ මේ පුරාණ කර්ම කියන්නේ නම් මව් කුසින් අපිට හම්බෙච්ච මේ ඇඟ කියලා. මොකද ඇහැයි කනයි නහයයි දිවයි කයයි මනසයි කොහොම අපි හිතාගන්නේ මේක ඇඟ කියලා. පුරාණ කර්ම විදිහට මේ ඇහැ කන නහය දිව කය මනස කියන එකේ ඊට වඩා දෙයක් තියෙනවා පින්වත්නි. එතනදී වේදනීයන් දට්ටබ්බන් කියලා බුදුරජාණන් පෙන්නන විඳීමකින් අත්දකින්න දෙයක් මේ පුරාණ කර්මයන්ට ගෝචර වෙනවා. දැන් අපි ඕක ටිකක් සාකච්ඡා කරමු. නව කර්ම කියන්නේත් මොනවද කියලා කිව්වට පස්සේ. නව කර්ම කියලා එතෙන්ද බුදුහාඳුරෝ පෙන්වුවේ අර ඇහැ ඔස්සේ වර්තමානයේ තුල චේතනා පහල කරනවා. එක්ක වචන හසුරවන්න, එක්ක කය හසුරවන්න, එක්ක හිත හසුරවන්න. ඒව තමයි නව කර්ම. කන ඔස්සේ චේතනා පහල කරනවා. සිත හරි කය හරි වචන හරි හසුරවන්න. ඒව තමයි නව කර්ම. දැන් පුරාණ කර්ම කිව්ව ඇහැ ඔස්සේ ඇහින් රූපයක් දකින්නේ පුරාණ කර්මයක් විදියට දකින රූපෙට පහල කරන චේතනා නව කර්ම. දැන් කියන්න කන ගැන මේ විදියට කනට ශබ්දයක් ඇහෙන්නේ ඒ ශබ්දේ දැනගන්නේ මොකක් විදියටද? පුරාණ කර්මයක් ගෙවනවා. ඒ ශබ්දේ දැන ගැනීමක් තියෙනවා. ඒ පුරාණ කර්ම ගෙවනකොට නව කර්ම වෙනවා. ඒ දැනගන්න ශබ්දයේ ඇසුරු කරලා චේතනා පහල කරනවා. චේතනහම් බික්කවේ කම්මා. චේතනාව කර්මයක් වෙනවා. නහය ගැන කියන්න බෑ. නහයෙන් යම් ගඳ සුවඳක් දැනගන්නවා මොකක් විදියටද? පුරාණ කර්මයක් විදියට. එතකොට ඒ දැනෙන ගඳට සුවඳට අපි චේතනා පහල කරලා රැස් කරගන්න මොකද්ද? නව කර්මයක්. දිව ගැන කියන්න බෑ. දිවට රසයක් දැනෙනවා පුරාණ කර්මයක ගෙවීමක් විදියට. ඒ දැනෙන රසය පුරාණ කර්මයක් විදියට දැනගැනීද්දී ඒ රසයට අපි පහල කරන මොනවද? චේතනා. ඒ චේතනා නව කර්ම වෙනවා. කය ගැන කියන්න බෑ. කයින් යම් පහසක් අපි ලබනවා පුරාණ කර්මයක් විදියට. ඒ පුරාණ කර්මයේ ගෙවන ගමන් ඒ පහසට අපි ආවහු චේතනා පහල කරගෙන අලුත් කර්මයක් රැස් කරගන්නවා. හිත ගැන කියන්න බෑ. හිතින් සිතුවිලි හිතලා දැනගන්නවා. සිතන සිතුවිලි දැනගන්නවා හිතින්. ඒ සිත පුරාණ කර්මයක්. ඒ පුරාණ කර්මයේ ගෙවෙනකොට අපි අලුතෙන් චේතනා පහල කර තව තවත් කර්ම අලුතෙන් රැස් කරන නව කර්ම. මේක නේ ඔයගලන්ට තේරෙන උපමාවක් කිව්වොත් වාහනේ බැටරි එක තියෙන.
වාහනයක තියෙන බැටරියෙන් මේ බැටරියේ තියෙන පරණ බලය නිසා වාහනේ පණ ගන්නවගෙන දුවනවා. දුවන ගමන් ආපහු බැටරියට අලුත් බලයක් දෙනවා. දුවන්න charge වෙනවනේ. එතකොට පරණ බලය නිසා දුවන්න උදව් වෙන ගමන් ධාවනය කරන්න උදව් වෙන අතරේ ධාවනය කරන ගමන් ආපහු බැටරියට අලුතෙන් මොකද ඔයගොල්ලෝ කවුරුවත් දැන් ඔය ඉලෙක්ට්‍රික් වාහන ඇවිල්ලා තියෙනවා charge කරන. නමුත් මං අහන්නේ සාමාන්‍යයෙන් පෙට්‍රල් හරි ඩීසල් හරි ඒ වගේ ඉන්ධනයක් පාවිච්චි කරන වාහන ඔයගොල්ලෝ ගෙදර ගෙනල්ලා charge කරනවද ෆෝන් charge කරනවා වගේ? නෑනේ නේ. වාහනේ බැටරි එක කාලයක් පාවිච්චි කරනකම් අපි එහෙම charge කිරිල්ලක් කරන්නේ නෑ කොතනවත්. කොහොමද charge වෙන්නේ? වාහනයක් පණ ගන්නගෙන දුවනකොට මේ වාහනේ කොච්චර විදුලියක් භාවිතා වෙනවද විවිධ අවස්ථාවලට. පණ ගන්ව ගැනීමේදී විතරක් නෙමෙයි. විවිධ තැන්වලට විදුලි භාවිතයක් වෙනවා. එතකොට පින්වත්නි දැන් රාත්‍රියේ ධාවනය කරද්දී ඒ අවශ්‍ය කරන විදුලි ආලෝකේ පවා ලබා දෙන්න වාහනයට යම්කිසි අර බැටරියේ බලය ඕන වෙනවද නැද්ද? ඕන වෙනවා. හැබැයි අපි බැලුවොත් එහෙම අපි charge කරන්නේ නැහනේ. අපි මුකුත් ලයිට් බිලක් ගෙවන්නෙත් නැහනේ. වාහනේ අර විදුලිය දැල්ලුවට මොකද ධාවනයේ වෙන අතරේ නව charge වීමක් වෙනවද නැද්ද? අලුතෙන් charge වෙනවා. අන්න නව කර්ම රැස් වෙනවා වගේ. ඒ කියන්නේ පරණ charge එකකින් රූප බලනවා. පරණ charge එකකින් රූප බලනකොට රූප බලන ගමන් charge වෙනවා ආපහු ආයෙ රූප බලන්න. කියන එක තේරෙනවද? පරණ charge එකෙන් ශබ්ද අහනවා. ශබ්ද අහන අතරේ ආයෙත් charge වෙනවා. ඒ අහන ශබ්දෙත් එක්ක charge කරගන්නවා වෙනව නෙමෙයි. charge කරගන්නවා ආයෙත් කවදා හෝ ශබ්ද අහන්න. දැන් මේක හරි අපූර්වයි. කියන්නේ මෙන්න මේ charge වීම භවය කියලා කියත හැකියි. මේක වෙන විදිය තමයි අර පෙන්වන්නේ කුඹුර කර්මය වෙනවා. එතකොට කර්මය කියන්නේ චේතනා. බීජය වෙනවා විඥානේ. ජලයේ වැටෙනකොට තමයි මේ දෙන්නව තෙත් කරලා. ඒ කියන්නේ බීජයයි කුඹුරයි දෙන්න අතරේ ගනුදෙනුව කරගන්න උදව්ව ජලය ආවොත් නේ. ජලය නැතුව කරකස වෙලා වේලිලා ගියොත් කුඹුරත් වේලිලා කරකස වෙලා යනවා. බීජෙත් වේලිලා කරකස වෙලා යනවා. ඒතර මේ දෙන්න වැඩෙන්න බැරි වෙනවා. එහෙනම් මේ කුඹුර සහ බීජය අතර දෙන්නගේ ගනුදෙනුව සාර්ථක කරලා දෙන්නේ කවුරු මැද්දට පැනලාද? ජලය. එතකොට ජලය කියන්නේ තණ්හාව. දැන් එහෙනම් මේ වෙලාවේ රූප දැකීම සිද්ධ වුණාට දකින රූපෙ තුල ආපහු charge වෙන්නේ. ඒ කියන්නේ වාහනේ බැටරියෙන් බලෙන් දුවනකොට දුවන අතරේ ආපහු charge වෙන්න. එහෙම නැත්නම් නව කර්මයක් රැස් වෙන්න අනිවාර්යෙන් තණ්හාව වුණ වෙනවා. තණ්හාවෙන් තමයි මේක ආපහු charge කරලා දෙන්නේ. නැත්නම් දැන් රහතන් වහන්සේ පුරාණ කර්මයේ ගෙවමින් රූප බලනවා. පුරාණ කර්ම ගෙවමින් රූප බැලුවට නව කර්මයක් උන්වහන්සේ තුල රැස් වෙන්නේ නෑ. කුඹුර වේලිලා කරකස වෙලා ගිහිල්ලා බීජෙත් වේලිලා කරකස වෙලා ගිහිල්ලා දැන් මේ කුඹුරයි බීජය අතර වැඩෙන්න ඕන කරන තෙත්වීම නෑ. සාරය නෑ. සාරය වේලලා දාලා. එතකොට රහත් උනා කියන්නේ මේ වෙලාවේ ප්‍රධානව අර වතුර ටික වියලලා දාන එක. වතුර වියලීම නිසා කුඹුර වේලිලා යනවා බීජ වේලිලා යනවා. හරියට කිව්වොත් එහෙම බැටරිය නැවත charge වෙන්න තියෙන අවස්ථාව නැති කරලා දානවා රහත් වෙච්ච උත්තමයා. ආපහු charge වෙන්නේ නැහැ. අපි මේක ටිකක් විමසිල්ලෙන් හිතමු. ඒ කියන්නේ උන්වහන්සේ කරනේව හිස් බෝල් වැඩද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේ දානයක් දුන්නොත් පූජා කළොත් ඒ දානෙට මේ නැවත කර්ම සකස් වෙන්නේ නැහැ උන්වහන්සේ තුල සැප විපාක විඳ විඳ යන්න. දානෙ දුන්නා කියලා. ඒ කියන්නේ රහතුන් දෙන දාන හිස් බොල් දෙයක්ද? නෑ. දක්ඛිනා විභංග සූත්‍රය පෙන්නනවා නිකලෙස් උත්තමයෙකුට. එන සිල්වත් කෙනෙකුට දන් දෙනවා වගේ මේ ලෝකේ කොහේ හරි කවදා හරි දානයක් දෙනවා නම් පින්කමක් කරනවා නම් පින්වත්නි නිකලෙස් කෙනෙකුට දෙන තැන තියෙන පුණ්‍ය විපාකේ සම කරන්න බෑ කිසිදාක. දැන් එහෙම දානයක් ගැන මම උදාහරණයක් කියන්නම්. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම 5කට කලින් අම්මා කෙනෙක් උන්වහන්සේව දවසක් මුණ ගැහෙනවා. ඒ අම්මා මේ වෙනකොට ඉන්නේ පෙරේත ආත්මයක. ආත්ම 5කට කලින් උන්වහන්සේගේ අම්මා.
මේ පෙරේතිය പ്രേතාත්ම අනන්ත දුක් විඳිනවා කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැන් දැනගන්නවා. ඊට උන්වහන්සේ කරන්නේ උන්වහන්සේගේ පාත්‍රයට හම්බෙච්ච දානේ සංඝයාට රහතන් වහන්සේලාට පූජා කරන්න දානයක් ලෑස්ති කරනවා. බිම්බිසාර රජතුමා ඕක දැනගෙන සිවුරු ටිකකුත් දෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ බාරයටපත් කරන සිවුරු ටික උන්වහන්සේ සිවුරු ටිකත් රහතන් වහන්සේලාට පූජා කරනවා. එතකොට දැන් බලන්න මේ රහතන් වහන්සේ නමක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ දානයක් දෙනවා. ඒ දානෙ දෙන්නෙත් රහතුන්ට. දැන් ඔන්න රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට දන් දුන්නා. එතන හිස් වෙච්ච දෙයක් වුණාට අප්‍රමාණ අනිසංස අර පෙරේතයට ලැබුණා. හැබැයි මේ දානෙ පූජා කළාය කියලා උන්වහන්සේට ඒ දානය නිසා නැවත සැප විපාක වෙදින්න කර්ම සකස් වීමක් වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී ඔබ හිතන්න මේ දානේ පූජා කරන තැන උනත් අපිට දාන කියලා යම් කතාවක් ගත්ත එක. හැබැයි ওই කතාව ඇතුලේ තියෙන්නේ මොකද්ද? සාරිපුත්තයන් වහන්සේ අර ඇහැක් හටගන්නා වූ ඇහැකින් රූපයක් දකිමින් දැන් හිතන්නකෝ පාත්‍රයේ දාන ටික තියනවා කියලා දකින්නෙත් මොකෙන්ද? ඇහින්. හරිද? එතකොට මේ දාන ටික අන්නරේ ඉන්න රහතන්ට පූජා කරන්න ඕනේ කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට චේතනාවක් පහළ වෙනවද? රහතන් වහන්සේලා දැකලා ඒ රහතන් වහන්සේලාව පේන්නෙත් කොහාටද? ඇහැට. එතකොට ඇහැට පේන ඒ රහතන් වහන්සේලා ළඟට යන්න, එතෙන්ට වඩින්න, ලං වෙන්න චේතනා ටික පහළ වෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට චේතනාවක් විදිහට. හැබැයි ඒ සංස්කාර චේතනාවට සංස්කාර කියලා කියනවා. සකස් වෙන ස්වභාවය නැති සංකාර උපාදාන ස්කන්ධයක් විදිහට නෙමෙයි සංස්කාර ස්කන්ධය. උපාදානෙ නැති නිසා උත්තමයන් වහන්සේට කර්ම සකස් වීමක් වෙන්නේ නැහැ. දැන් එතකොට දානේ පූජා කරද්දී මං කෝ බිම්බිසාර රජතුමා සිවුරු ටිකක් දුන්නා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට ස්වාමීනි ඔබ වහන්සේගේ ආත්ම පහකට කලින් අම්මට පින් දෙන්න මෙන්න මේ සිවුරු ටිකක් ගන්න කියලා මේ සිද්ධිය දැනගත්තට පස්සේ රජතුමා සිවුරු ටිකක් දුන්නා. දැන් මේ සිවුරු ටික මේකත් ගන්න කියනකොට ඒක ඇහෙන්නේ නැද්ද සාරිපුත්ත මහ රහතන් වහන්සේට? උන්වහන්සේ මිහිරිද? ඇහෙනවා. රජතුමා ස්වාමීනි මේ සිවුරු ටික ගන්න කියන શબ્දය ඇහෙනවා. ඒ ඇහෙන තැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිවුරු ටික පිළිගන්නවා. උන්වහන්සේට ඇහෙන શબ્දයක් පුරාණ කර්මික උදව්වක්. හැබැයි උන්වහන්සේට ඒ වෙලාවේ charge වෙන්නේ ආපහු නව කර්මයකට. තණ්හාව ෂය කරලා නිසා. ඊට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා සිවුරු ටික දැන් පූජා කරන්නේ චේතනා පහල කරලා එතනදිත් කර්ම සකස් වීමක් වෙන්නේ නැහැ. හැබැයි මේ පින්කමේ පින විපාක තියෙනවා. ඒක අර අම්මට ලැබෙනවා. ඒ අම්මා ඉන්නේ අන්තිමට දිව්‍ය සලු වගේ මහා පුණ්‍ය ආනිසංස ලබාගෙන පෙරේත ආත්මේ. අර පිනේ විපාකෙට. පින්වත්නි සාමාන්‍යයෙන් අපි බුදුරජාණන් වහන්සේ කරපු උතුම් කටයුතු සිහි කරලා බැලුවොත් උන්වහන්සේ ගිලානෝපස්ථාන කරලා නැද්ද? පූතිගත තිස්සහාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ විසින්ම යම් උපස්ථානයක් කළාද නැද්ද? එතකොට ඔබ හිතන්නේ ඒවා හිස් බොල් දෙයක් නෙමෙයි. ඒ කරපු උපකාරයට භාග්‍යතුන් වහන්සේට නැවත විපාක රැස් වෙන්න කර්ම සකස් වෙන්නේ නැහැ. මොකද භව නිරෝධයටපත් කරලා හින්දා. එහෙනම් භව නිරෝධයක් වෙනවා කියන්නේ මොකද්ද? තණ්හාව ප්‍රහාණය කරපු නිසා මේ දකින රූපයට නැවත charge වෙන්නේ නැහැ. තණ්හාව ප්‍රහාණය කරලා නිසා. ඇහෙන ශබ්දයට ආපහු ශබ්ද අහන්න ඕන කරන කර්ම සකස් වීමක් වෙන්නේ නැහැ. දැන් අපි එතනද ඉන්නේ. නැහැ. අපි මේ කරන හැම දෙයකදීම පින්වත්නි පහළ වෙන චේතනා එක්ක අපිට ආපහු charge වෙනවා. නැවත charge වෙනවා. එතකොට දැන් මේක අර බීජ උපමාවෙන් ගත්තොත් එහෙම වතුර ටික වැටෙනකොට බීජේ වැඩිලා එනවා. දැන් බීජේ වැඩෙනවා කියන්නේ මම නිකන් අහන්නම් මිරිස් ඇටයක් කියන්නේ බීජයක්ද නැද්ද? මිරිස් ඇටය කියන්නේ බීජය. ඔය මිරිස් ඇටය කියන බීජෙට බැරිද දවසක තවත් මිරිස් ඇට 100 ගාණක් බිහි කරන්න? එයාට පුළුවන්. එහෙනම් එයාට ඒක කරන්න පුළුවන් ශක්තියක් තියනවද නැද්ද? ඒ ශක්තිය තියෙනවා. එතකොට පින්වත්නි, ඒ ශක්තිය මේ බීජය කිව්වෙම විඥානෙනේ. දැන් අපි කියමු සවිඥානික ශරීරයක් ධර්මය අහන ඔබත් සතුයි ධර්මයේ දේශනා කරන මාත් සතුයි. සවිඥානික ශරීරයක් තියෙනවා. දැන් අපි හිතමු
මේ දහත් වට්ටිය ඒත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. මේ දහත් වට්ටිය. මම මේ දහත් වට්ටිය අල්ලන අතත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් හට අරන් තියෙනවා. සවිඥානිකයි. සවිඥානික කියේ විඥානේ සහිතයි. දැන් එතකොට මේ දහත් වට්ටියත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් හට අරන් තියෙන්නේ. දහත් වට්ටියට විඥානය තියෙනවද? දහත් වට්ටිය සවිඥානික නෑ, මේක අවිඥානික. මේක විඥානයක් නෑ. එතකොට බීජයක් එහෙනම් මෙතන නෑ. බීජයක් නැති තැන, බීජයක් වැඩෙන්නේ නැති දෙයකට කුඹුරක් කියත හැකිද? බෑ. එහෙනම් කර්ම සකස් වීමක් වෙන්න, තණ්හාව හට ගැනීම, විඥානයේ වැඩිවීමක් කිසිම කතන්දරයක් මේ දහත් වට්ටියට නැහැ. එතකොට පින්වත්නි අපි ගත්තොත් දැන් මිනිස්සුන්ගේ වැඩෙන එකට සමානව අපි කතා කරන ගස් කොළන්. දැන් ගහක් වැඩෙනවා. එතකොට ඔබ හිතන්නේ එතෙන්දි ගහ වැඩෙන්නේ විඥානයක් නිසාද විඥානයක් නැද්ද? ගහකට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් යම්කිසි මේ ඇඟ අපේ ශරීරයේ වැඩෙනවා වගේම ගහකටත් වැඩෙන පරිසරය තියෙනවා. හැබැයි ගහට ඔයත් හිතන්න විඥානයක් සහිතද නැහැ. ඒ නිසා තණ්හාවක් සකස් වෙනවද ගහට? නැහැ. තණ්හාවේ පෝෂණය ලැබෙන්නේත් නැත්නම් වැඩිලා නැවත නැවත සසරේ උපදින කර්ම සකස් කරගන්න අවශ්‍ය කරන විඥානයකුත් නැත්නම් එහෙනම් ගහට සසරක් කියලා එක නැහැ. ගහක් මරුණාට පස්සේ ගහ තවත් තැනක විපාක ලබන්න උපදින්නේ නැහැ. එතකොට පින්වත්නි ගහ මරුණාට පස්සේ ගහට නැවත උපතක් නැහැ. දැන් එතකොට ඔයගොල්ලෝ හයි හඳුරන්නේ සමහර ගස් කපලා දැම්මට පස්සේ ආපහු උපදිනවනේ. හරිද? මෙතන මිනිස්සෙකුට සත්වයකට උපාදාන සහිත අර වැටෙන ජලය නැමැති වතුර වැක්කිරන උපාදාන සහිත තාක්කල් මේ විඥානේ වැඩෙනවා කියලා කියන එක ඔය ගහක කතන්දරය වගේ නෙමෙයි පින්වත්නි. එතන තියෙන මහා පුදුම ගැඹුරක්. දැන් ඔබ හිතන්න අර කකුල් දෙක පාවහන් දාගෙන හිතා මතාම බෝමළුවේ ඇවිද එදා රැස් කරගත්ත කර්ම විපාකේ රැස් කරද්දිත් එතනදිත් කයට දැනෙන පහස සෙරප්පු දෙකේ පාවහන් දෙකේ කයට දැනෙන පහස පුරාණ කර්මයක් විදිහට බෝමළුවේ ඇවිද වින්දා. ඒ පහස. ඒතර ඒ වෙලාවේ පුරාණ කර්මයක් විදිහට හිතින් සිතුවිලිත් හිතුවා. පුරාණ කර්මයේ ගෙවන ගමන් නව කර්මයක් රැස් කරගත්තා. මොකද්ද? බෝධින් වහන්සේට අගෞරව සහිත චේතනාවෙන් නෑ මම මේක දාගෙන ඇවිදිනවා. අර ලොක්කා වගේ ඇවිද්දා. එතකොට දැන් මෙහෙම ඇවිදිනකොට කොහොමද මේකෙදි තණ්හාවක් වැටුණා කියන්නේ? මෙයාට බෝධින් වහන්සේගේ මළුවේ ඇවිදින්න මොකක් හරි ගැටීමක් තියෙන්නේ තරහක්. සමහර අය පන්සලකට බෝධියකට ස්වාමීන් වහන්සේලා කෙරෙහි එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධ පිළිමයක් කෙරෙහි චෛත්‍යයක් කෙරෙහි බෝධියක් කෙරෙහි මොකක් හරි කෙරෙහි තරහ නිසා ඔය වගේ අගෞරව දේ උනතරම් කරනවද නැද්ද? කරනවා. ඒතර ඒ තරහ එන්නේ තණ්හාව නිසාද? තරහක් එන්නේ අනිවාර්යයෙන්ම මොකක් නිසාද? තණ්හාව නිසා. කොහොමද තරහ තණ්හාව නිසා එන්නේ? දැන් අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් දැන් එනවා දේශපාලනයේ ටික මේ ඡන්දයක් ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. දැන් අපි දකිනවා පින්වත්නි දැනට තමන්ගේ හිතේ දැඩි ඇල්මක් තියාගෙන ඉන්න දේශපාලඥයෝ ඉන්නවා සමහරුන්ට. මම අසවලාට කැමතියි. එතකොට එයාට විරුද්ධව කවුරු හරි කෙනෙක් එනවා නම් මෙතන ඡන්දෙට දැන් ඒ කෙනා කෙරෙහි එන්නේ නැද්ද තරහක්? එතකොට දැන් මේ කොහෙවත් ඉඳලා පුද්ගලයෙක් ගැන තරහක් ආව හේතුව හොයලා බැලුවොත් එහෙම වෙනත් පුද්ගලයෙක් ගැන අපේ හිතේ තිබ්බ ඇල්ම නිසාද නැද්ද? ඇල්ම නිසා. එහෙම නැත්නම් අපි රටට කැමතියි. රටට ඇල්මක් තියෙනවා. රටට ඇල්මක් තියෙනකොට ඒ රට විනාශ කරන්න මිනිහෙක් එනවා කියලා දැනගත්තොත් එහෙම ඒ මිනිහා ගැන අපිට තරහක් එනවනම් ඒ තරහටත් හේතුව මොන කාරණේට හරි ඇල්මක් තිබ්බ නිසාද නැද්ද? එහෙනම් ඇල්මයි ගැටීමයි දෙකම එන්නේ තණ්හාව නිසා.
ඔය ඡන්දෙත් එක්ක ඔය ඇලීමයි ගැටීමයි දෙකම තණ්හාව නිසා එන හැටි තේරුම් ගන්න ඔබට කිව්වේ. එහෙනම් පින්වත්නි බෝමළුවේ තරහට ඇවිද ගියා කියන්නේ අගෞරවයෙන් එතනත් තණ්හාව තියෙනවද නැද්ද? තණ්හාව තියෙනවා. තණ්හාව දුරු කරපු උත්මේ කවදාකවත් ඔය වගේ අගෞරවයෙන් ඇවිදිනවද? නැහැ. එහෙනම් ඔන්න තණ්හාව කියන ජලය වැක්කිරෙනවා අර බෝමළුවේ ඇවිදිනකොට. ඒ වැක්කිරෙනකොට කර්මය කියන කුඹුර හොඳට තෙත් වෙලා සාරවත් වෙනවද නැද්ද? දැන් මෙයා බෝමළුවේ ඇවිදිනවා. තණ්හාව කියන වතුර වැක්කිරෙන චේතනා නිසා අගෞරවයෙන් එක දේ කරනවා. පැන යන්නේ නැති, ඉරි අඳින්නේ නැති, කාලා දාන්නේ නැති බෝමළුවේ හැමතැනම. එතකොට දැන් කර්මය කියන කුඹුර හොඳට තෙත් වෙලා මෙයා දන්නේ නැති වුණාට ඒක සකස් වෙනවා. ඒ කුඹුරේ උදව්වෙන් මොකද වෙන්නේ? බීජ වැඩෙනවා. බීජ වැඩෙනවා කියලා කිව්වේ මොකද්ද? විඥානය කියන බීජය, විඥානයක් කියන හින් රූප දැන ගැනීම නැවත මෙයාට අර කරපු කර්මයේ විපාක විඳින විදිහට ඇහෙන් රූප දැනගැනීමේ විඥාන තව තවත් ලැබෙනවා. කර්ම විපාකයක් විදිහට කනින් ශබ්ද දැනගැනීමේ විපාක මෙයාට ලැබෙනවා. ඒව ලබන්න උපදිනවා. මොකද ඇහෙන් රූප දකින්න නම් ඇහැක් ලැබෙන්න එපා, උපදින්න එපා. කනින් ශබ්ද ඇහෙන්න නම් කනක් ලැබෙන්න ඕනි, උපදින්න එපා. දැන් ඔන්න බිම්බිසාර නමින් උපදිනවා. එතකොට දැන් අර කර්ම විපාක ටික ගානට මෝරල ඇවිල්ලා විපාක දෙන්න පටන් ගන්නව කොතෙන්දද අර හිරේ විලංගුවට මෙයාපත් වෙනවා. ඔබ හිතන්න රජෙක් විදියට හිටපු කෙනෙක්, මහා බලයක් ඇති රජෙක් විදියට හිටපු කෙනෙක් පින්වත්නි මැරෙන්න ඕනේද හිරේ? තමන්ගේම රජමාලිගාවේ හිරගෙදර. එතකොට සිංහාසනාරූඪව හිටපු කෙනෙක්, ආයුධ සන්නද්ධ සෙබළු සහිතව ආරක්ෂිතව හිටපු කෙනෙක් තමන්ගේම රජමාලිගාවේ තමන්ගේම දඬුවම් නියම කරවපු අර මේ හිරගයක් ඇතුලේ තමන්ට මැරෙන්න වෙනවා කියන්නේ තමන්ගේම යටතේ හිටපු සේවකයන් නිසා හිර කරලා. දැන් සේවකයන්ව බලාගන්නේ. එතකොට මේ සේවකයෝ කලින් යාගේ යටතේ හිටපු අය. පින්වත්නි කණ්ඩ දෙන්නේ නැතුව විඳින දුක් විපාක සියල්ලම යාට තියෙන එදා ලැබිච්ච සුව පහසු රූප දැකීමක්ද? රජෙක් විදියට සිංහාසනාරූඪව ඉන්නකොට එයා ලස්සන රූප දැක්කා. දැන් හිරගේ ඇතුලේ ආයව දකින්නවද? නෑ. හොඳ මිහිරි පහස මේ ශබ්ද ඇහෙනවා. දැන් එයාට ඒවා ඇහෙනවද? නෑ. රජෙක් විදියට ඉන්නකොට හොඳ සුවඳ දැනුණා. සමහරලාවට සිරියහන් ගබඩා පවා හොඳ සුවඳින් සරසලා තිබුණා. සුවඳ මල් වලින් සරසලා තිබුණා. දැන් ඒවා මේ හිරගේ ඇතුලේ තියෙනවද? නෑ. එතකොට රජෙක් විදියට හොඳ මිහිරි රස ලැබුණා. භෝජන. දැන් ඒවා හිරගේ ඇතුළේ ලැබෙනවද? නෑ. අන්තිමට තමන්ගේ බිරිඳ කෑම ගේන්න තහනම් පරිසරයකින් මිදෙන්න ඕනකමට ඇඟේ ගාගෙන ආව කෑම තේන්නේ නැති තැන්වල. මේ ඇඳුමට යට වෙන තැන්වල, ඇඳුමින් වැහෙන තැන්වල කෑම ගාගෙන ආව. මේකත් අන්තිමට දැනගත්තට පස්සේ ඔබ දන්නවා ඒ රාජ දේවියට එන්න එක පවා තහනම් කළා. කුසගින්නෙම හිටියා. කිසිම රසයක් දැනෙන දෙයක් එයාට ලැබුණේ නැහැ. එතකොට කයට දැනෙන පහස අර සිරියහන් ගබඩාවේ තිබුණ සුව පහසු විල්ලුද ආදී නියම් කොට්ට මෙට්ටේ කිසි දෙයක තියෙන පහස ඔහුට නැහැ. මොකක් ඇතුළේද? අර හිරගිය ඇතුළේ. දැන් මම හිරගියවල වල ධර්මදේශන වලට යනවානේ. ගියාම මම දැකලා තියෙනවා මේ වාඩි වෙන්න පුටුවක් නැහැ හිරකරුවන්ට. කොහෙද පුටු මේස දීලා ඇඳන් දීලා නැහනේ. පුටුවක් නැහැ. මේගොල්ලෝ වාඩි වෙන්න හදාගෙන තියෙන පින්වත්නි තීන්ත ගන්න හම්බෙනවනේ බකට්. මේ චූටි අර ලීටර 4 බකට්. මං කියන්නේ මේ ලීටර 20 ලීටර 10 ලොකු බකට් නෙමෙයි. තීන්ත ගන්න හම්බෙන ලීටර 4 පොඩි බකට් එකේ පියනේ දැන් වාඩි වෙනකොට ඇනෙනවනේ පියන චුට්ටක් අර වලගතියක් තියෙනවනේ. මේ වලගතිය නැති වෙන්න මේගොල්ලෝ පොඩි ලෑලි කෑල්ලක් කපලා දාගෙන මේ මොකක් හරි වාගෙන ප්ලාස්ටික් කෑල්ලක් මොකක් හරි අහක ගියපු දෙයක් හොයාගෙන කාඩ්බෝඩ් කෑලි හරි දාලා ඒ පියනේ හදාගෙන නාන්න ගෙනියන සබන් අනම්මනන් ටිකයි ඔක්කොම දාගෙන තියෙන්නේ toy බකට් එක ඇතුළෙමයි. වාඩි වෙන්න ඕන නම් වාඩි වෙන්නේ කොහේ හරි කාමරේ හරි හීර මැදිරියේ හරි කොතන හරි ගිහලා ওই බකට් එකම තියලා. ඒතර ඔබ හිතන්න රජෙක් විදියට සිංහාසන පාවිච්චි කරගෙන සිරියහන් ගබඩාවල හිටපු කෙනෙක් අර වගේ දුක්ඛිත විදියට වාඩි වෙන්න තැනක් නැති විදියට
එයා විපාකයක් ගෙවනවා කියන්නේ එතන යාට ඒ කයට දැනෙන පහස පුරාණ කර්මයක් ගෙවනවා. මොකද අර එදා බෝමළුවේ නව කර්මයක් විදිහට රැස් කරපු එකේ වැඩිලා දැන් විපාක චේතනා දැන් මේ වෙලාවේ කයට දැනෙන ඒ විඥාන. හරි. ඇහැට පේන දේ තුල ලැබෙන විඥාන. කනට ඇහෙන දේ තුල ලැබෙන විඥාන. මේ සියලුම විඥාන විපාක විදිහට යා විඳින්නේ එදා අර බෝමළුවේදී රැස් වෙච්ච භවය. එහෙනම් බෝමළුවේත් භවය රැස් වුණා. විපාක විඳින්න කර්ම සකස් වුණා. ඒකේ විපාකෙ ගෙව්වා හිරමැදිරියේදී. ඕනම තැනක ඔබ හොඳට මතක තියාගන්න මේ පේන දේ තුල, ඇහෙන දේ තුල, දැනෙන දේ තුල, ලැබෙන දේ තුල, හිතන දේ තුල අනිවාර්යයෙන්ම තණ්හාව නිසා අපි භවය සකස් කරගන්නවා. භවය සකස් වෙනකොට විපාක විඳින කර්ම සකස් වෙනකොට මොකද වෙන්නේ? උපදින්න සිද්ධ වෙනවා. භවපච්චය ජාති. ඉතින් අපිට උපදින්න උනා කියන්නේ එතකොට උපන් දිනයක් ලැබෙනවා. එහෙනම් උපන් දිනයක් ලැබෙන්නේ මේ හැම වෙලාවෙම charge කරගන්න හින්දා. දැනුත් අපි charge කරගන්නවනේ. එතකොට දැනුත් අපි මේ විඥාන බීජ වැඩෙන්න ඕන කරන තණ්හාවේ කුඹුර හොඳට තෙත් කරනවද නැද්ද? තෙත් කරනවා. එතකොට මෙතන දැනුත් charge කරන මොහොතක් පාසා අපිට ආපහු උපන් දින ලැබෙනවද නැද්ද? උපන් දින 100,000 වාර ගණන් ලැබෙන්න අවශ්‍ය කරන charge කිරීමක් අපි දැන් මේ ජීවිතේ කරනවද නැද්ද? කරනවා. උපන් දිනේ එහෙනම් කුමක් නිසාද? භවය නිසා. භවය කියන්නේ රූප දකින මොහොතක් පාසා, ශබ්ද අහන මොහොතක් පාසා, ගඳ සුවඳ දැනගන්න මොහොතක් පාසා, රස විඳින මොහොතක් පාසා, පහස ලබන මොහොතක් පාසා, සිතන මොහොතක් පාසා තණ්හාවේ වතුර වැක්කිරෙන හැමතැනම කර්ම සකස් වීම. ඒක තමයි භවය කියන්නේ. කෙටිම වාක්‍යයකින් කිව්වොත් එහෙම භවය කියන්නේ විපාක විඳින්න කර්ම සකස් වීම. ඒතකොට මේ සකස් වෙන්නේ මැරෙන වෙලාවෙ එහෙම නෙමෙයි. මේ රූප බලන හැම තැනම ඇලෙන ගැටෙන හැම තැනම භවය සකස් වෙනවා. ඒ භවයේ විපාක විඳින්න ආයෙත් උපදිනවා. උපදින්න අපිට උපන් දින තියෙනවා. අපි උපන් දින සමරනවා. උපන් දිනේ සමරන තැනත් අපි භවය සකස් කරනවා. ඉතින් මේක වාහනේ බැටරි කතන්දරෙත් එක්ක ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න. හැමදෙනාටම ආශිර්වාද කරනවා. උපන් දිනයක් කුමක් නිසාද කියලා උපන් දිනයක් අරමුණු කරගෙන භවයේ පිළිබඳ යම් විවරණයක් සිද්ධ කළේ මේ දේශනාව තුළ. හැමදෙනාටම සෙත්පතනවා, ආශිර්වාද කරනවා. ඔබට මේ ජීවිතය තුළදීම මේ බුදුසසුන තුළදීම භව නිරෝධයේ පිණිස මේ ධර්මයේ කාන්තෙන්ම උපකාරී වෙත්වා කියලා සාදු සාදු සාදු.